ආයිබෝවන් සර්. ආයිබෝවන්. තාම ටික දෙනා ඉන්නේ නේද? අපි බලමු අනිත් දරුවෝ ටිකක් තීරගෙන විනාඩියක් මේ දැනට ඉමායාගේ කෙනෙකුගේ දිල්ෂාන්ගේ පේපර් එක මට අහුන්නේ නැහැ හැබැයි. දිල්ෂාන් 10ද? මම ඕගොල්ලන්ගේ පේපර් බලලා පුතේ දාලා ඇති ගිසසේ දීපු පේපර් වලට උත්තර ඔයගොල්ලෝ බැලුවද ඒවා චෙක් කරලා? ඔව් සර්. උත්තර අඩුපාඩු හොයාගත්තද? ඔව් සර්. right. බලමු තව පොඩ්ඩක් නේද? තව කීප දෙනෙක් ඉන්නව නේද? ඉතින් අපිට අද සුළු පොලිය නේද පටන් ගන්න තියෙන්නේ. ඔව් මට පුළුවන් මං හිතන්නේ සාමාන්‍ය ක්‍රමයෙන් වෙන්නේ නැති නේද මම Zoom එකේ නම් ළමයි ඇඩ්මිට් කරලා තියෙනවා මේකේ වෙනසක් නැහැනේ මට මේ ටයිප් කරන්න බෑ මෙසේජ් මොකද ප්‍රශ්නයක් කරලා තියෙනවා වදින්නේ හරි ඕකේ එනම් පුළුවන් මට පෙන්නනවනේ මෙතනින් ආවට පස්සේ නේද හරි 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 එහෙම වෙලා වේටින් ඉන්නවනම් මම දාගන්න okay
sorry හරි පුතේ අපි නම් දැන් වැඩේ පටන් ගමු එන්න ළමයි ටික ඔක්කොම ගෑවිලා ඉන්නවා දැන් නේද තව කෙනෙක් දෙන්නෙක් විතර අඩුයි අපිට හරි දැන් බලන්න පුතේ අපි ගිය සතියේ කරපු අභ්‍යාසයේ අපි ආපහු කතා කරලා අඩුපාඩු ටික හදාගත්ත නේද දැන් විජීය ප්‍රකාශන කියන කොටස අපි 10 දරුවන්ට කරාද අපිට 10 එක්කෙනෙක් කවුරු හරි කියන විජීය ප්‍රකාශන විජීය ගණිතය කරලා තියෙනවා ඔයගොල්ලන් ටිකක් හරි පුතේ ඔයගොල්ලෝ කැමති අය කැමරා මයික් ඔන් කරා නම් හොඳයි අපි ඉස්සරහට ඒක දිගටම ඔන් කරගෙන කරන්න බලාපොරොත්තු වෙනවා මොකද හේතුව ඔයගොල්ලෝ වැඩ කරනවද නැද්ද නේද කොහොමද මොන හරි ප්‍රශ්නයක් අහනකොට ඔයගොල්ලෝගේ මුළු ඉරියව්වලින් කොහොමද වෙනස් වෙන්නේ ඒවත් අපිට ඕන බලාගෙන පුළුවන් කැමරා එක ඔන් කරලා තිබ්බනම් මට 10 කෙනෙක් කියන්න ඔව් කවුරු කියන්න පුතේ විජීය ප්‍රකාශන නැත්නම් විජීය ගණිතය කියලා කොටස මම කතා කරාද කියලා නැත්ද නැත්නම් අපි පටන් ගන්න පුළුවන් දැන් ඒ විදිහටම මම හිතන්නේ කරන්නේ ඔයගොල්ලන්ට කරන්නේ අපි ගිය සතියේදා ගොඩක් දේවල් කතා කරා ඒ නිසා මම අද චුට්ටක් මේ විජීය ගණිතය කියන කොටස චුට්ටක් කොහොමද තියලා අපි මම කල්පනා කරා පුතේ ඔයගොල්ලන්ට දෙගොල්ලන්ටම සාධාරණයක් වෙන්න හරිද නවවස ළමයින්ට විශේෂයෙන්ම අත්‍යවශ්‍ය කොටසක් වන හැමෝටම ගොඩාක් වැදගත් වන ජ්‍යාමිතිය පටන් ගන්න. ජ්‍යාමිතිය. හරිද? කැමතිද? ජ්‍යාමිතිය ගන්න කැමතිද පුතේ ඔයගොල්ලෝ? හොඳයි. රයිට් අපි ජ්‍යාමිතිය පටන් ගමු පුතේ ඔයගොල්ලන්ට මේ ජ්‍යාමිතිය කියන එකට වෙනම පොතක් තියාගත්තත් තවත් හොඳයි. එතකොට අපේ ජ්‍යාමිතිය කොටස් ඒකේ එහෙමම යන්න පුළුවන් එක නේද? කැමති නම් පුළුවන් නම් මට වෙන්නේ නැහැ ඔයගොල්ලෝ මොකද කරන්න කියලා. right එහෙනම් පුතේ හැමෝම මාතෘකාව ලියන්න. ඉතින් මම පොඩ්ඩක් එහෙම දෙයක් කතා බහ කරන්න වැඩේ යන්න ඕනේ. දැන් අචින්ත්‍ය කැමරා ඔන් කරලා නේද හොඳයි. අචින්ත්‍ය පේපර් එක අප්ලෝඩ් කරේ නැද්ද? කරාද? මට ඔයා එක හවුන්නේ ඒක මං අහන්නේ. ඈ? ගීසද දුන්න එක? ඇත්තද? සර් පේපර් එක කරා. මේකට දැම්මේ නැද්ද? ෆොටෝ ගහලා අප්ලෝඩ් කරේ නැද්ද ඔයා? දැම්ම සර් 10 වසරේ. ඒකට දැන් ඔයා 10 9 10. ඒක තමයි මට 10කින් තමයි අහුන්නේ නැත්තේ. හරි හරි 10 දරුවන්ගේ ටික මට තාම බලන්න බැරුණා. දැන් 9 9න්ගේ එක වැළුවා. මොකද මේ සිස්ටම් එකේ හරියට අධ්‍යයනය කරලා ඒක කරගන්නකොට චුට්ටක් වෙලා ගිය නිසා හරි හොඳයි. ඒ ටිකත් මම හෙට වෙනකොට කරලා තියන්න මොකද දැන් වැඩේ ඕකේ. හරිද? දැන් ටික දෙනෙක් දන්නවා මම හිතන්නේ ඉමායා චෙරුක සසන්දිගේ ඒ ටික ඒගොල්ලන් පිට බලන්න ඒ තුන් දෙනාගේ දාලා ඇති අචින්තගේ දිල්ෂාන් සහ ඒ දෙන්නගේ
දැනට ඒ දෙන්නගේ ටික මට බලන්න බැරුණ 10ට අප්ලෝඩ් කරලා ඇත්තේ ඒගොල්ලෝ මම හිතන්නේ නේද? හොඳයි. ඉතින් අද මෙතන තව කීප දෙනෙක් අඩුයි. කමක් නෑ අපි මේක අත්‍යවශ්‍ය කොටසක් නමුත් අපි කරගෙන යමු දැන් පටන් අරගෙන වැඩේ. ජ්‍යාමිතිය. හරිද? රයිට් අපි නම් ඔන්න වැඩේ එතන ඉඳන් යනවා. right බලන්න පුතේ ජ්‍යාමිතිය කියනවා මොඩක් වැදගත්කම වෙන මොඩක් කියන්න කොහොමද නේද ජ්‍යාමිතිය කියන්නේ පුතේ ගණිතයේ 125ක් ලකුණු දෙන ඕලවල විභාගයේ ජ්‍යාමිතිය ගණිතයේ 125ක් ලකුණු දෙන ඕලවල විභාගයේදී හරිද ඒතකොට ඒක ඊටාම වැදගත් කොටසක් හරිද ඒතකොට මේ ජ්‍යාමිතිය කියන්නේ ඔයගොල්ලෝගේ ගණිතයේ විෂය තුන තියෙන බුද්ධි වර්ධක කොටස බුද්ධිය වර්ධනය කරන කොටස හරි බුද්ධිය වර්ධනය වෙන්නේ මේ ජ්‍යාමිතිය කියන කොටසින් එතකොට බලන්න පුතේ ජ්‍යාමිතිය ගොඩාක් ළමයි අමාරුයි කියනවා හරි දැන් 11 වසර දැන් මම උගන්වන පන්ති වල නම් ජ්‍යාමිතිය අතහැරලා ඉතුරු ගණන් හදාගෙන ඉවහයට යන දරුවෝත් ඉන්නවා මේ කියන්නේ මට මගදීලා හම්බෙච්ච ළමයි මට මුගෙදලා හම්බෙච්ච ළමයි කවදාවත් ජ්‍යාමිතිය අඩුම තරමේ 10 වසරදී මුලදීවත් හම්බුණා නම් ජ්‍යාමිතිය අමාරුයි කියලා කවදාවත් කියන්නේ නැහැ හරිද මොකද හේතුව මම ජ්‍යාමිතිය කොටසට කරන්න තියෙන උපරිම සාධාරණය කරගෙන යන්නේ. හරි. දැන් ඔයගොල්ලන්ටත් එහෙම මේ අද ඉතාලම සරල තැනින් දක්ෂකින් ඉඳන් පටන් ගන්න මේක කරගෙන යන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට කවදාවත් ජ්‍යාමිතිය අමාරු වෙන්නේ නැහැ. හැබැයි හරියට වැඩේ කරගෙන යන්න. මම පේපර්ස් බැලුවා පුතේ ගොඩක් ළමයින්ගේ පොඩි පොඩි අත්පසු වීම නිසා ඔයගොල්ලන්ට පාඩම නොතේරුණු ගතියක් නැහැ. හැමෝම හොඳට වැඩේ කරලා තිබ්බා. ඒ ගැන සතුටුයි. හරිද? හැමෝගෙම එකක් හරි දෙයක් හදලා ගන්න වැරදි දෙන්නේ. ඒ අත්තරදී. ඒ මොකද හේතුව? කලබලය නිසා එහෙම නැත්නම් ඔය ඉලක්කම් හරියට පැහැදිලි නිසා බේන්න ඇති නිසා හරි එක්ක වෙන කල්පනාවක නිසා හරි කියන එක මට අවබෝධුනේ තේරෙන බව නම් තේරෙනවා හරිද එසේ ඒ කියන සතුටුයි ඒ නිසා පුතේ වැඩේ කරනකොට ටිකක් අවබෝධයෙන් හරියට පිළිවෙලට කරගෙන යමු අපි හරිද අපි දාන වැඩ ටික එහෙමම ඕගොල්ලෝ ඒවට පිළිතුරු දීලා දාලා නේද ඒ ටික ලස්සනට කරගෙන යනකොට පුතේ ඒකම මේ දා දවසේ වැඩේ දා නැවත නැවත බලන එක ඉතාම වැදගත් කතාවක් ඒකත් කරන්න ඕගොල්ලෝ හරිද එදා දවසේ වැඩේ දා බලාගෙන එහෙම කරන්න. මේක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. හරිද? ඒ නිසා ඒ ටික හරියට කරගෙන යන්න පුතේ. හොඳයි. සම්පත්. ක්ලාස් එකේ ඉන්නේ. ප්‍රශ්න දෙන්නේ මම 9:00 විතර වේවිද අවුලක් නැද්ද? divided hamaare nave kaala hamaare වෙයි පුළුවන් ඔය වයිප් එක කියන්න පුළුවන් නම් අවුලක් නෑ වයිප් එක ගියත් කවුලක් නෑ දැන් හොඳට අඳුරනවා ගෙදර වයිප් එක ගියත් කමන්නේ හොඳට අඳුරන නිසා පුළුවන් නම් ගෙදර ඇත්ත එක යන්න කියලා කිව්වේ මචං හරි හරි එරම ක්ලාස් එකට කෝල් එකක් දෙන්න හරි ක්ලාස් එකට කෝල් එකක් දෙන්න හරි බලන්න පුතේ මෙන්න මෙහෙමයි ලක්ෂයක් අපි ජ්‍යාමිතියේදී හඳුන්වන්නේ එක්ක ඔන්නම කතියක් දානවා එහෙම නැත්නම් ඩොට් එකක් තියනවා නේද එහෙම නැත්නම් මෙහෙම මෙන්න රේඛාවක මෙන්න මෙහෙම පොඩි ඉරක් දාලා ඔහොම හඳුන්වනවා නේ කොහොමද වෙන්නේ right මේක තමයි ඒක ලක්ෂ්‍යය. ඒතකොට මේ ලක්ෂ්‍යය පුතේ පිළිදීමක් තමයි හංගවන්නේ. මේ ලක්ෂ්‍යෙට විශාලත්වයක් නැහැ. එහෙනම් ජ්‍යාමිතියේ පළවෙනි රූපේ. right. ලියන්න පුතේ එහෙනම් ලක්ෂ්‍යය කියලා අනුමාත්‍රකාවක්. ලක්ෂ්‍යය.
shape. right ලියන්න එතනින් විශාලත්වයක් නොමැති පිහිටීමක් හඟවන විශාලත්වයක් නොමැති පිහිටීමක් හඟවන ජ්‍යාමිතික රූපය ලක්ෂ්‍ය ලෙස හැඳින්වේ. ලක්ෂ්‍ය ලෙස හැඳින්වේ. හරි මේ ටික ලියාගෙන පුතේ ගාලා right ඊට පස්සේ පුතේ අපි ලියන්න වන මාතෘකාව සරල රේඛා ඛණ්ඩය. සරල රේඛා ඛණ්ඩය. සරල රේඛා ඛණ්ඩය. හරි. බලන්න පුතේ සරල රේඛා ඛණ්ඩය කියන්නේ මොකක්ද කියලා. පුතේ මෙතන A කියලා ලක්ෂයක් තියෙනවා. මෙතන B කියලා ලක්ෂයක් තියෙනවා. හරිද? එතකොට මේ දෙක යා කරන්න පුළුවන් කෙටිම දුර මෙන්න මේක. හරිද? කෙටිම දුර. නේද? එහෙම නැත්නම් මෙහෙම යා කරන්නත් පුළුවන්. මෙහෙම යා කරන්නත් පුළුවන් නේද? එතකොට මෙන්න මේකට තමයි අපි කියන්නේ සරල රේඛා ඛණ්ඩය කියලා. සරල රේඛා ඛණ්ඩය. මේවට කියන අපි මොනවද පුතේ වක්‍ර රේඛා කියලා. එන සරල ලක්ෂණ යාකට කෙටිම දුර තමයි අපි සරල රේඛා ඛණ්ඩයක් කියලා කියන්නේ. ඒක හරිය කෙලින් තියෙන මේ බෝඩ් එක අදිනවා චුට්ටක් එහෙම වෙන උනාට උදේ හරිය කෙලින් තියෙන්න ඕනේ රේඛාව නේද? ලියන්න පුතේ නම් මේව ලක්ෂ දෙකක් යා කරන කෙටිම දුර ලක්ෂ දෙකක් යා කරන කෙටිම දුර සරල රේඛා ඛණ්ඩය ලෙස හැඳින්වේ. හරි. දැන් මේක අද ගන්න. හරිද? right. දැන් සරල රේඛාවක් දාන්න ඕගොල්ලෝ. ඊට පස්සේ අපි දන්න රූපේ තමයි පුතේ. හරිද දන්නනේ? right. ඊට පස්සේ අපි දන්න රූපේ තමයි කෝණය. කොහොමද පුතේ කෝණයක් හැදෙන්නේ? මොකද AD කියලා රේඛාවක් තියෙනවා. හරිද? එතකොට තව රේඛාවක් පුතේ මෙතනට ජොයින්ට් වෙනවා. අපි ආහඳුනනවා AC කියලා. මේ රේඛා දෙකම එකම ලක්ෂයකදී හමු වෙලා. A කියන ලක්ෂයේදී හමු වෙලා. AB AC. හරිද? අන්න එතකොට තමයි මේ කෝණය හැදෙන්නේ. දැන් එතකොට තමයි මේ කෝණය හැදෙන්නේ. අන්න ඒ කෝණයට අපි කියනවා පුතේ කෝණ නම් කරනවා මෙන්න මේව. මේ A කියන්නේ ශීර්ෂය පුතේ. මෙයා තමයි ශීර්ෂය. මේ A කියන්නේ ශීර්ෂය. ශීර්ෂය අපුණ හැමදෙස්සෙම මැදට එන්න ඕනේ. මෙතනට එන්න ඕනේ ශීර්ෂය අගුණ. එතකොට ඒක හැමිලා මෙන්න මේ කෝණය කියලා ගන්න පොඩි කොක්කකුත් දාන්න නේද? ඕනේ ලකුණ. එතකොට මේක කියන්නේ පුතේ දෙපැත්තේ තියෙන කෝණ දෙක මෙහෙම කියන්න පුළුවන්. BAC කෝණය කියලා මේක කියන්න පුළුවන්. නැත්නම් කියන්න පුළුවන් CAB කෝණය කියලා. මේ කොහොමද මේ කෝණය තමයි කියවෙන්නේ. පැහැදිලි නේද? අපි මේ තාම සරල මුලින්දම ජ්‍යාමිතිය කරගෙන යන්නේ අමාරු නිසා. හරි. මේක ලියාගන්න.
අපි කෝණ ගැන කිව්වේ නෑ කමක් නෑ ඊට පස්සේ කියමු දැන් කියමු right ඇඳලා ඉවර නම් පුතේ ලියන්න මෙන්න මෙහෙම ඊට දින උඩින් හරි දැන් අපි කිව්වා කමක් නෑ ඉතින් ලියන්න සරල රේඛා දෙකක් එකම ලක්ෂයකදී හමු වීමෙන් සරල රේඛා දෙකක් එකම ලක්ෂයකදී හමු වීමෙන් සෑදෙන ජ්‍යාමිතික රූපය සර් කියන්නකෝ සරල රේඛා දෙකක් එකම ලක්ෂයකදී හමු වීමෙන් සෑදෙන ජ්‍යාමිතික රූපය කෝණය නම් වේ. කෝණය නම් වේ. හරි. දැන් මේක අඳින්න ඇඳලා ඉවර නම් හරි. right. ඊට පස්සේ අපි තව කොමේ ජ්‍යාමිති දැනගන්න යුතු කාරණාවක් තමයි පුතේ අංශකය කියන එක නා. මොකද්ද අංශකය? බලන්න ඒක කොහොමද වෙන්නේ කියලා. හරි. මම මකන මේක පුතේ මේ ලක්ෂයක් වටා දින පුතේ මෙහෙම මේ ලක්ෂයක් වටා දින ඔක්කොම ටික මේ සියලුම රවුම් වටා දින ඔක්කොම ටික මෙන්න මේ වගේ මෙන්න මේ සයිස් හරිද දැන් මේ වගේ කොටස් 360කට බෙදෙනවා හරි කොටස් 360කට බෙදුවහම මේ 361 කොටසක් 361 කොටසක් අපි කියනවා අංශක 1යි කියලා ලක්ෂයක් වටා දින සියලුම කෝණ ටික කොටස් ඒ සමාන කොටස් 360කට බෙදුවහම එක කොටසකට අපි කියනවා මොකක්ද අංශක 1ක් කියලා දැන් ලක්ෂයකට ඔක්කොම අංශ කීයක් තියෙනවද 360ක් තියෙනවා පැහැදිලි නේද right එතකොට බලන්න ඒ වගේ අංශක එකේ වලඳ මේක හරින කොටස් 4කට 360 කොටස් 4කට බෙදුවාම හරියට මෙතන කෑලි මේව අංශක 90ක් එනවා පුතේ කෑලි 90ක් එනවා අන්න ඒකට අපි කියනවා මොකද්ද අංශක 90යි ඒ කියන්නේ වට කාලය 4 එකයි වට ඒකෙන් අපි ඒකට කියනවා නමක් මොකද්ද ඍජු කෝණය එදිනේ ඍජු කෝණය කියලා කියනවා මේ ටික අපිට ඉස්සරහට වැදගත් වෙනවා ලියන්න මෙන්න එහෙම අංශය කියලා ලියන්නේ නේද පුතේ ලියන්න ලක්ෂයක් වටා කෝණ සියල්ල ලක්ෂයක් වටා කෝණ සියල්ල සමාන කොටස් ලක්ෂයක් වටා කෝණ සියල්ල සමාන කොටස් 360කට බෙදුව විට ඉන්න එක කොටසක් අංශකයක් ලෙස හැඳින්වේ. අංශකයක් ලෙස හැඳින්වේ. මේ වටික ලියාගන්න. හරි right දැන් ඊට පස්සේ කෝණ වර්ග ටික
සර් පොඩ්ඩක් ඉන්න. හරි සර්. හරි right පුතේ මුලින්ම අපි ඉගෙන ගන්නේ සුළු කෝණය ගැන. සුළු කෝණය. මේ සුළු කෝණය මෙන්න මේ වගේ එකක්. හරිද? මෙයා අංශක 90ට වඩා කුඩායි. එතන සුළු කෝණය ඔයගොල්ලෝ දන්නවනේ අංශක 90ට වඩා කුඩායි. අපි ඊට පස්සේ දැන් ඍජු කෝණය. ඍජු කෝණය ගැන ඔයගොල්ලෝ දන්නවා හරියට තියෙන පුතේ හරියටම ඍජු කෝණය අංශක 90යි. ඊට පස්සේ අපි ඉගෙන ගන්න පුතේ මහා කෝණය. මේ මම 6 7 8 ඉගෙන ගත්ත ඒවාත් එක මතක් කරගෙන යන්න පුතේ මේක එක තැනක් අත ඔයගොල්ලන් හිර වෙන්නේ නැතුව ඊට පස්සේ ඕනම ජ්‍යාමිති ගාන හදන්න පුළුවන් වෙන්න ඕනේ හින්දා හරිද පුතේ. ඒ නිසා ඔයගොල්ලෝ මේ සරල දේවල් ගැන හිතන්න එපා මේ ඔක්කොම නැවත මතක් කරගෙන අපි යමු. අද තාම සංකීර්ණ මට්ටම දක්වා ඔයගොල්ලන්ව මේ ගණන් ජ්‍යාමිති තුන මම අරගෙන යනවා. අත්‍යවශ්‍ය මට්ටමට හරිද? right. එතකොට මහා කෝණය. මහා කෝණය කියන්නේ පුතේ මෙන්න මේ වගේ එකක්. අංශක 90ට වැඩි 180ට අඩුයි. හරිද? ඒක තමයි අපි කියන්නේ මහා කෝණය. ඊට පස්සේ අපි ඉගෙන ගන්න පුතේ සරල කෝණය. සරල කෝණය මෙන්න මේ වගේ එකක් සරල කෝණය ඔන්න ඔය එකක්. ඒක හරියටම අංශ 180යි. අංශ 180 හරියටම. ඊට පස්සේ අපි ඉගෙන ගන්න පුතේ පරාවර්තිත කෝණය. පරාවර්තිත කෝණය මෙන්න මෙහෙම එකක් 180ට වඩා විශාලයි. දැන් නේද? right. කෝණ වර්ග කියලා ලියලා ඔය ටික ඔක්කොම ලස්සනට ලියා ගන්න.
ඉවර වුණාම ඕකේ කියලා දාන්න. අචින්ත නම් ඉවරයි අනිත් අය. හොඳයි. ගොඩක් ඉවරයි දැන් නම් කරනවා. කෝණ A ටික හරි. right ඊට පස්සේ දුකේ අනුමාත්‍රකාවක් ලියන්න. අනුපූරක කෝණ. අනුපූරක කෝණ. ඉතා පිළිවෙලට අපි යන්නේ මේ පාඩම. අනුපූරක කෝණ. මොකද්ද මේ අනුපූරක කෝණයක් කියන්නේ පුතේ? පුතේ ඔයගොල්ලෝ දන්නවා දැන් අපි ගත්තොත් මෙහෙම 50ට එකතු කරනවා අංශක 40 අංශක 50ට අංශක 40 එකතු කරනවා අංශක 50 40 මොකද වෙන්නේ නම් එකතු 90යිනේ අන්න කියනවා පුතේ අපි අංශක 50 40 අනුපූරක කෝණ කියලා කියනවා මොනවද අනුපූරක කෝණ කියලා කියනවා එකතුව එහෙනම් අපි කියන්නේ අංශක 90ක් වන කෝණ යොගලක් අපි අනුපූරක කෝණ යොගලක් කියලා කියනවා හරි එතකොට එහෙනම් අංශක 50 හි අනුපූරකය अंश का 40 है එතකොට अंश का 40 අනුපූරකය ඔන්න अंश का 50යි එතන නේද ඒ තව කියන්න පුළුවන් මෙහෙම කියන්න පුළුවන් මෙහෙම කියන්න පුළුවන් එහෙම නේද මෙහෙම කියන්න පුළුවන් अंश का 50 හා अंश का 40 අනුපූරක කෝණ වේ ඔහොම කියන්න පුළුවන් अंश का 50 40 අනුපූරක කෝණ වේ ඔහොම කියන්න බැරි නේද right කියන්න මෙන්න මෙහෙම පුතේ එහෙනම් කියන්න එකතුව අංශක 90ක් වන කෝණ යුගලයක් එකතුව අංශක 90ක් වන කෝණ යුගලයක් අනුපූරක කෝණ යුගලයක් ලෙස හැඳින්වේ oh iya එකතු අංශක 90ක් වන කෝණ යුගල අනුපූරක කෝණ යුගල ලෙස හැදෙන්නේ
right මේ දැන් බෝඩ් එකේ ලියා ගන්න හරි ඉවරයිද ඊට පස්සේ මාතෘකාව ලියන්න පුතේ එතුවා පරිපූර්ණක කෝණ හරි බලන්න මෙහෙම 100ට එකතු කරන පුතේ 80ක් 180යි right එහෙනම් අපි දන්නවා 100 අංශක 100යි පරිපූර්ණකය අංශක 80යි. ඒ කියන්නේ එකතු අංශය 180 කරන කෝණ වලට අපි කියනවා පරිපූර්ණ කෝණ කියලා. ඒක බලන්න එහෙනම් 80යි පරිපූර්ණකය අංශක 100 කියලා කියන්න පුළුවන්. එතනද අපි කියනවා 100 අංශක 100 හා අංශක 80යි පරිපූර්ණකය අංශක අංශ 100 හා 80 පරිපූර්ණක කෝණ වේ. පරිපූර්ණ කෝණ වේ. පැහැදිලි නේද? අන්‍යයන් වෙන මෙහෙම එකතු අංශක 180ක් වන කෝණ යුගලයක් පරිපූර්ණ කෝණ යුගලයක් ලෙස හැඳින්වේ. පරිපූර්ණ කෝණ යුගලයක් ලෙස හැඳින්වේ. හරි. දැන් බෝඩ් එකේ ටික ඔක්කොම ලියන්න. හොඳයි පුතේ හරි නේද right ඊට පස්සේ පුතේ මාතෘකාව ලියන්න බද්ධ කෝණ
මොකද පුතේ මේ බද්ධ කෝණ කියන්නේ? දැන් බලන්න මෙන්න මේ වගේ කෝණ. හරිද? පුතේ පොදු ශීර්ෂයක් තියෙන කෝණ මෙන්න මේ වගේ කෝණ දෙකක්. මෙයාගේ පොදු ශීර්ෂයක් මෙතන තියෙනනේ. පොදු ශීර්ෂයක් ඇත අපි ලියමු. හැබැයි බද්ධ කෝණ නොවේ. දැන් පොදු ශීර්ෂය තිබ්බ කියලා බද්ධ කෝණ වෙන්නේ නැද්ද? හරිද? ඊට පස්සේ මේක ගමු. මේ දෙක. පොදු පාදයක් තියෙනවා. මේ මෙයා මේ කෝණ දෙකට පොදුයිනේ. ඒත් බද්ධ කෝණ නොවේ. දැන් පොදු පාදයක් තිබ්බ කියලා බද්ධ කෝණ වෙන්නේ නැහැ. හරිද? හරි. පොදු ශීර්ෂයකුත් තියෙනවා පොදු පාදයකුත් තියෙනවා. ඒත් බද්ධ කෝණ නොවේ. මේක බලන්න. ඔන්න පුතේ මෙතන පොදු ශීර්ෂයේ තියෙන මේ කෝණය ඒක මෙන්න මේක දැන් මේක කෝණයක්. හරිද? right. එතකොට ඒක ඊට පස්සේ මේ පොදු ශීර්ෂය දිහා මේක පාදේ කරගෙන තව කෝණයක් ගන්න මෙන්න මෙහෙම. දැන් මොකෝ වෙන්නේ? පොදු ශීර්ෂයකුත් තියෙනවා පොදු පාදයකුත් තියෙනවා. පොදු ශීර්ෂ ඇත පොදු පාද ඇත. බද්ධ කෝණද? බද්ධ කෝණ නොවේ. බද්ධ කෝණ වියක් නැහැ. පොදු ශීර්ෂය තිබ්බට පොදු පාදේ තිබ්බට බද්ධ කෝණ වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද මේ බද්ධ කෝණ කියන්නේ? ඔකේ හොඳට බලන්න බද්ධ කෝණ වෙන්න නම් පොදු ශීර්ෂයක් තියෙන්නත් ඕනේ පොදු පාදයක් තියෙන්නත් ඕනේ. හරි මෙන්න පොදු මේ කෝණේ හරි. මෙතන right පොදු ශීර්ෂයක් තියෙනවා පොදු පාදයක් තියෙනවා ඒකම මෙන්න මේ කාරණාවත් එක්ක තමයි බද්ධ කෝණ වෙන්නේ. පොදු පාදයෙන් දෙපැත්තට තමයි කෝණ දෙක පිටින්න ඕනේ. අන්න බද්ධ කෝණ. පැහැදිලිද? right ලියන්න. එහෙනම් මේක හරි. මෙන්න මේකේ නම් හරි. ලියන්න එහෙනම් මෙන්න මේව. ඒක හරි. ලියන්න. පොදු ශීර්ෂයක් හා පොදු පාදයක් සහිතව පොදු පාදයෙන් දෙපස පිහිටි කෝණ යුගලයක් මොකක්ද සර්? පොදු ශීර්ෂයක් හා පොදු පාදයක් සහිතව පොදු පාදයෙන් දෙපස පිහිටි කෝණ යුගලයක් බද්ධ කෝණ යුගලයක් ලෙස හැඳින්වේ. බද්ධ කෝණ යුගලයක් ලෙස හැඳින්වේ. දැන් බෝඩ් එකේ තියෙන ඔක්කොම රූප සටහන් ටික ලස්සන අදගන්න පුතේ.
ඉවරද පුතේ? නෑ සර්. ඔව්. කියන්නේ ඉවර නෑ. ඉවරද? හරි ඉවරයි. right දැන් පුතේ අපි එහෙනම් මේ බද්ධ කෝණ ආශ්‍රිත තමයි පළවෙනි ප්‍රමේය තියෙන්නේ. හරිද? පළවෙනි ප්‍රමේය තියෙන්නේ මේ බද්ධ කෝණ ආශ්‍රිතව. ඉතාලම වැදගත් ප්‍රමේයක්. පළවෙනි ප්‍රමේය නේද පුතේ? ඒක ඉතාලම වැදගත්. හරි. බලමු මොකද්ද මේ ප්‍රමේය කියලා. මකනවා. බලන්න ඉපව කියන්න. එහෙන්නේ පුතේ වාගේ වද නැහැ. right මොකද්ද ප්‍රමේය? පළවෙනි ප්‍රමේය. මෙන්න මේකයි කියන්නේ පුතේ මෙන්න මෙහෙම සරල රේඛාවක් තියෙනවා. එතන මේකයි පුතේ මෙන්න මෙහෙම බද්ධ කෝණයක් උඩ තියෙනවා. මෙතන O, මෙතන A, මෙතන B, මෙතන C කියලා ගත්තොත් හරිද? එතන මෙන්න මේ කෝණයට අපි කියන්නේ AOC කියලා. මේ කෝණයට කියනවා අපි COB කියලා. හරි මේ දෙකේ එකතුව පරිපූර්ණකයිලු 180 පරිපූර්ණකයි. හරි? right. ලියන්න නම් ප්‍රමේය අංක 1 කියලා ලියන්න. ප්‍රමේය 1. ලියන්න සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල අයික්‍ය පරිපූර්ණක වේ. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල අයික්‍ය සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල අයික්‍ය පරිපූර්ණක වේ. सरल रेखा मतलब की बात को लाइक के परिपूर्ण के लिए और रेखा लिया ना बुद्धि
ඉවරයි පුතේ right පුතේ මේක සරලවම තියන්න මෙන්න මෙහෙම ලියන්න මෙහෙම සරලව ක්‍රමයේ යටින් හරි මෙන්න පැන කිලිහන්නේ වදමනේ සරල රේඛාව මත පිටිපස්ස කොන y ක අංශ 180 ඒ කියන්නේ මෙන්න මෙහෙම මෙතන x මෙතන y කියලා දැම්මොත් x ධන y සමානයි අංශ 180යි එතන හරිද? මම එක. දැන් පොඩි ප්‍රශ්නයක් කරමු අපි. ප්‍රශ්නයක් මේක ප්‍රමේය තේරුම් ගන්න. හරිද? එකක් තමයි වෙන්න මෙහෙම තියෙනවා. මෙතන අංශක 100යි කියලා දානවා. මෙතන x කියලා දානවා. x හොයන්න ඕනේ. හරිද? තව එකක් තමයි පුතේ මෙහෙම මෙතන x මෙතන 2x මෙතන 3x හරි ඔයා x හොයන්න ඕනේ ඒකෙදි තව එකක් තියෙනවා මෙහෙම මෙතන මෙහෙම එකක් දාලා මෙතන x මෙතන x right මේ හැම එකේම x හොයන්න ඕන ඕගොල්ලෝ දන්නවනේ ඔයාලා නේද පිට හොයන්න බලන්න පළවෙනි එක තමයි හදාගන්න නේද මෙහෙම මේ සරල රේඛාව මත පිටිපස්ස කොන මේ ඔක්කොම එකතු කියලා අංශ 180යි x ධන 100 සමානයි අංශ 180යි නේ හරි 100 හැපතර කියන්නේ ඔයා දන්න පැත්ත මාරු කරනවා කියන එක නේද එවනම් කොහෙන්නේ x සමානයි මේ 100 හැපතර කියනකොට 180 මෙතන දිනවා ධන 100 හැපතර නවල 100ක් වෙනවා එහෙනම් x සමානයි 180 100 කරුණාව 80යි හරි ඔන්න ඔය ගන්න උත්තරේ සමීකරණ 20 දෙවනේ right කරන්න පුතේ බලන්න
උත්තර එනවා ටිකක් මේක උදේ බලමු හරි ඊගා ගාන මේක හදන්න දැන් උදේ මෙතන මේ තුනේම එකතුව 2x ධන 3x ධන x සමානයි කාල ධර්මාංශ 180යි මේක ඔක්කොම විතර අපිට 6x නේ 180යි කියලා එනවා 6න් බෙදනවා මේ පැත්ත 6න් බෙදනවා බෙදලා ගුණ කළ දෙයක් අයින් කරලා බෙදන්න ඕනේ මෙයාට මෙයා ගැටෙනවා දෙන්නේ x සමානයි පුතේ අංශක 30යි x සමානයි අංශක 30යි හරි එනවා දන්නවා x සමානයි 30යි නම් 2x කියන්නේ ඒ වගේ දෙගුණයක්නේ 60යි අංශකනේ 3x කියන්නේ ඒ වගේ තුන් ගුණයක්නේ අංශක 90යි හරි එවෙනවා ඒක ඊගාට මේක ඔයාලා දන්නවා මෙතන 90යි කියලා මේ කොටු උදාහරණ කියන මෙතන අංශක 90යි කියන්නේ එන අංශක 90 එකතු කිරීම මෙතන x එකතු කිරීම මෙතන x සමානයි 180යි ඉතින් 90 එහා පැත්තට දාලා මේ දෙක එකතු කරලා මෙතන 2x සමානයි 180 වින්න 90 දැන් 2x සමානයි පුතේ මෙයාගේ මෙයාට අංශක 90යි දෙකෙන් බෙදනවා මෙයාට x සමානයි පුතේ අංශක 45යි පැහැදිලි නේද? හොඳයි. හදාගන්න පුතේ. right. එහෙනම් ප්‍රමේය අවබෝධ වුණානේ ඔයගලන්ට නේද? මට ඕනේ ප්‍රමේය අවබෝධ කරගන්නයි ඕනකම තිබ්බේ. හරි. ඊට පස්සේ මාතෘකාව ලියන්න පුතේ. දැන් මම මකන්නද? මාතෘකාව ලියන්න प्रतिमुख कोण හරි බලමු දේ දැන් අපි प्रतिमुख कोण වලට එනවා බාහිර प्रतिमुख कोणයක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. මේව සරල රේඛා දෙක එකිනෙක ඡේදන වුණාම තමයි මෙතන प्रतिमुख कोण හැදෙන්නේ. සරල රේඛා දෙක මෙහෙම ඡේදනවා තමයි प्रतिमुख कोण. මොනවාද प्रतिमुख कोण කියන්නේ මෙන්න මෙයාට प्रतिमुखයි මෙයා. ඒ කියන්නේ AOC ට प्रतिमुख මොකද්ද පුතේ? DOB AOC එකයි DOB එකයි प्रतिमुख कोण වේ. හරි මතක තියාගන්න කොහොමද මේ? දැන් මේ දෙන්නා බද්ධනේ. බද්ධ නොවිච්ච ප්‍රතිවිරුද්ධ පිටි කොණ දෙක ගන්න प्रतिमुख कोण කියලා කියනවා. right. සරලව මතක තියාගන්න ඕනේ මේ මුවට මො කියන්නේ වගේ වෙන්නේ. හරිද? එහෙනම් මතක තියාගන්න හරිය. හරි ලියන්න මුද එහෙනම් මෙන්න මේව. සරල රේඛා දෙක එකිනෙක ඡේදනය වීමෙන් සරල රේඛා දෙක එකිනෙක ඡේදනය වීමෙන් प्रतिमुख कोण सෑදේ. බද්ධ නොවූ එවැනි කෝණ යුගලයක් प्रतिमुख कोण වේ. බද්ධ නොවූ එවැනි කෝණ යුගලයක් प्रतिमुख कोण යුගලයක් වේ. හරි. රූප තරණත් අදගන්න පුතේ ඒක ඇඳලා ලියා ගන්නකෝ. අනිත් කෝණ යුගලේ ඔයගොල්ලෝ ලියන්න. මම එකක් ලියලා දෙනවා ඔයගොල්ලෝ අනිත් කෝණ යුගලේ ලියන්න.
අය පුතේ ලියවලා අනිත් එක අනිත් කොනේ ඔයගොල්ලෝ එවේ ඕ කියන චින්ත මේ මම පොඩ්ඩක් ඉවෙන්නේ ක්ලාස් එකක් ඉන්නස ඈ අද විතරයි මට තේරුන්නේ අද එක්ස්ට්‍රා ක්ලාස් එකක් දාලා මේ සංසල ඒකින් අද විතර පොඩ්ඩක් අයින් වෙනවා පුතේ අනේ මම පැහැදිලි නෑ කටහඬ පොඩ මැසේජ් එකක් දාන්න බැරියෝ හරි එතකන් අහගන්න AO ඒ මේක AO B කෝණය මෙයාට නේ මෙයයි ප්‍රතිමුඛය COB ප්‍රතිමුඛ කියනනේ හරි රයිට් දැන් පුතේ බලන්න ප්‍රමේය ඊගාවට ලියන්න ඕගොල්ලෝ ප්‍රමේය ඊගාවට ප්‍රමේය රයිට් ප්‍රතිමුඛ කෝණ සම්බන්ධ ප්‍රමේයක් තියෙනවා මෙන්න මෙතන පුතේ ලියන්න මෙන්න මේ ප්‍රමේය සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් සෑදෙන සරල රේඛා දෙක එකිනෙක ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමාන වේ. ප්‍රතිමුඛ කෝණ සමාන වේ. ඒ කියන්නේ AOC කියන එකයි DOB කියන එකයි සමානයි. ඒකම AOD කියන එකයි AOD කියන එකයි COB කියන එකයි සමානයි. ආපහු මේක එන්න ලියා ගන්න වෙනවා ඔයගොල්ලන්ට. Okay. Extra එක දෙන්න පුතේ මේකෙමද? COBS මද නැත්නම් වෙන එකක් නේ. හරි. හරි. ඔයා එන රෙකෝඩින් එක බලා ගන්න. හරි සර් thank you හරි.
හරි නේ පුතේ right right මේ ප්‍රමේයනුත් අපි ගානක් දෙයක් හදමු මකනවා එකම සාපල ගමු මෙතන x මෙතන අංශක 60යි x ලාගේ කීයද නේද එවලෙන් මෙහෙම ගන්න පුළුවන් මෙතන x මෙතන x මෙතන 80යි x කීයද නේ වහන්න පුළුවන් හරි උදේ ඔයා දන්නෝ ප්‍රතිමුඛ කෝණනේ එන ප්‍රතිමුඛ කෝණ සමාන වෙනවා සමාන x සමාන අංශක 60යි මේකෙත් නෑ ප්‍රතිමුඛ කෝණනේ එහෙනම් 80 සමානයි පුතේ x ධන x නේ එහෙනම් x ධන x කියන්නේ 2යි x සමානයි 80යි දෙකෙන් බෙදෙනවා ගන්න ගන්නවා එහෙනම් x සමානයි අංශක 40 හදාගන්න පුතේ දැන් තමයි අපි එහෙනම් එතනින් පස්සේ යනවා අලුත් මාතෘකාවට ඔයගොල්ලන්ගේ 9 වසරේ අනේ අපි බද්ද කොනවලයි ප්‍රතිමුඛ කොනවලයි පුනරීක්ෂණ අභ්‍යාසයක් තියෙන ඔයගොල්ලන්ගේ හෝම්වර්ක් වල පුතේ ඔයගොල්ලෝ ඒක කරලා අප්ලෝඩ් කරන්න පුළුවන් අපිට ඒක බලලා උත්තර දාන්න පුළුවන් හොඳයි අට එක අභ්‍යාස දින බද්ධ කොන සම්බන්ධව අටේ දෙක තියෙනවා ප්‍රතිමුඛ කෝණ සම්බන්ධව. ඒක අපි තියෙන එක ගානක් චුට්ටක් හදමු නේද? ප්‍රතිමුඛ කෝණ සම්බන්ධ තියෙන ගණන් කීපෙන් මම දැන් බෝඩ් එකේ දාන්න අචුව තියෙනවද ඔයගොල්ලෝ ගාපු දෙය? හැමෝගම නෑ නේද? 10 වසරේ එක්කෙනෙක් දෙකකින් නිසා ඒගොල්ලෝ ගාව නෑ නේ මම ඒ නිසා බෝඩ් එකේ දානවා. හරි. ඉතින් ඔයගොල්ලන්ගේ මේ වච්චුපති දෙන ගානක් මම දැන් දාන්න යන්නේ. හරිද? ඒක හිතලා වල්ලා උත්තරේ දාන්න ඕනේ. Hello. Aviskar නිරංජන එයා ගියා ක්ලාස් එකට. එයායි එයාට මේ මොකද එක්ස්ට්‍රා සයන්ස් ක්ලාස් එකක් තියෙනවා කියලා ගියේ. අද මම ඇඩ්මිට් කරේ ආවෝ. අවිෂ්කාය ආව නේද? ඔව් සර්. ඒ ක්ලාස් එකේ නැද්ද? මොකක්ද? ඔයාලා දිනෝගම ක්ලාස් එකේ නැද්ද අද?
मैं से एक ही बार है අචින්ත ගියේ දැන් අවිෂ්ක දැනුයි ආවේ නේද හරි හරි ඕකේ හරි අපරක දැන් පුතේ බැටරි ලෝ වුණා හොඳයි හරි මේ ගාන පුතේ අපිට කියන මෙන්න මෙහෙම හරි ලියන්න මෙන්න මෙහෙම දාවිෂ්කට තේරෙයි දන්නේ මේ හරි නේද ප්‍රතිමුක්කෝණ ගැන අපි කිව්වේ මම ආපහු මතක් කරන්නම් ඔයාලට වීඩියෝස් බලන්න පුළුවන් ආපහු නේද හරි ලියන්න මෙන්න මෙහෙම දී ඇති රූපේ AB ලියන්න දී ඇති රූපේ AB CD හා DE හා BF සරල රේඛාවේ තවද අපිට අපෝ කියන්න ඕනේද හරි බලන්න එන මම ආයි කියන්නම් දී ඇති රූපේ ABCD DE BF සරල රේඛාවේ තවද A සමානයි DV මම බෝඩ් එක දාලා දෙනවා A සමානයි DV හරි ඊට පස්සේ ලියන්න හිස් තැන් පුරවන්න ඔන්න හිස් තැන් පුරවන්න ඕනේ රූප සටහන් දිහා බලලා Tanggal hari කරන්න පුතේ
ඉවරනම් ඕකේ කියලා දාන්න පුතේ. හොඳයි. තව එක්කෙනෙක් දැම්මම අපි ගන්න හදමු. හරි. දැම්මා. පුතේ බලන්න මේකෙදි මේමයි වෙන්නේ. පුතේ මේකෙදි මේගොල්ලෝ කියනවා මෙන්න මේ E සමානයිලු D ට. මෙයා මෙයාට සමානයි. ඒක උලින් මතක තියන්න. දැන් අපි දන්නවා A සමානයි A සමානයි B. හේතුව මොකද පුතේ? A ට B සමාන වෙන්නේ ප්‍රතිමුඛ කෝණ. කෝණ කියන ඔන්නම කෙටින් දාන්න පුළුවන්. ප්‍රතිමුඛ කෝණ. ඒකම D ට මොකද සමාන වෙන්නේ මේ විදිහටම? D ට සමාන C. right? DC ප්‍රතිමුඛ කෝණ. ඒකටම හේතුව ප්‍රතිමුඛ කෝණ. නේද? right. ඒකම අපිට දීලා දෙන මෙන්න මේක. A සමානයි D කියලා දීලා තියෙනවා. ඒක දත්තේ නේ. දීලා දෙනවා. හරි. එහෙනම් අපිට කියන්න පුළුවන් මොකද්ද මේ? A D ට සමාන නම් B සමාන වෙන අනිවාර්යයෙන් මොකටද පුතේ? B සමාන වෙන්න ඕනේ C ට. right. ඒ නිසා මේ A D ට සමාන නම් වම් පැත්ත සමානයි නේද? දකුණු පැත්ත සමාන වෙන්න ඕනේ. එච්චරයි. ඕසාරලයි. හරි ගියද ඕගොල්ලන්ගේ පුතේ? හොඳයි. right. අපි දැන් ඊගාවට යනවා පුතේ. ඒ වගේ ගැන ඔයගොල්ලන්ට හදන්න පුළුවන් ඔයගොල්ලන්ගේ අභ්‍යාස මාලාවේ තියෙනවොත් තරම් ගණන්. right. අපි ඊට පස්සේ කෝණ වර්ග ටිකක් හඳුනා ගන්න යනවා. ඉතාමත් හොඳ කෝණ වර්ග ටිකක් මේ 9 වසරේ වැදගත්ම කොටසට යන්නේ අපි. හරිද? right. ලියන්න අනුරූප ඒකාන්තර හා මිත්‍ර කෝණ. අනුරූප ඒකාන්තර හා මිත්‍ර කෝණ. අනුරූප ඒකාන්තර හා මිත්‍ර කෝණ.
හරිද? මෙන්න මේ වගේ සරල රේඛා දෙකක්. මෙන්න තීර්ඝයක් රේඛා මේ රේඛා දෙකකට හෝ ඊට වැඩි ගණන් කපන රේඛාවට අපි කියනවා තීර්ඝයක් රේඛාවක් කියලා. හරිද? රේඛා දෙකක් හෝ ඊට වැඩි ගණන් තීර්ඝ දෙකක රේඛාවට අපි කියන තීර්ඝයක් රේඛාවක්. එතකොට මේ CD කියන රේඛාවේ AB කියන රේඛාවේ දෙකම EF කියන රේඛාවේ ඡේදනය කරනවා. ඒ නිසා අපි EF කියන තීර්ඝයක් රේඛාවක් කියනවා. හරිද? එතකොට බලන්න මේකේ AB කියන සරල රේඛාවයි CD කියන සරල රේඛාවයි පුතේ EF වලින් ඡේදනය කරාම විවිධ කෝණ වර්ග හැදෙනවා. හරිද? මුලින්ම අපි බලමු පුතේ මොනවද මේ කෝණ වර්ග කියලා. මුලින්ම අපි බලමු අනුරූප කෝණ. කලින් අනුපූරක දැන් මේ අනුරූප. හරිද? අනුරූප කෝණ. මොනවද මේ අනුරූප කෝණ කියලා කියන්නේ? පුතේ අපි අනුරූප කෝණ කියලා කියන මෙන්න මේ F අකුරක් හැදෙන්න තියෙනවා නේද? ඉතින් F අකුරනේ. එතන මෙන්න මෙයා. A කියන එකයි B කියන එකයි. A හා B අනුරූප කෝණ. F අකුරක් හැදෙන්න තියෙනන්නේ. මේ F අකුරක් හැදෙන්න තියෙන්නේ. ඔව් දින F අකුරක් හැදෙන්න. හරි. තව මොනවද අනුරූප කෝණ දෙන්නේ? මේ අනුරූප කෝණ කන්දාණි වල වෙන වගේ වේරන්නේ මේ හැදෙන්නේ. හරි මේ වන්න ඕන වේරනවා. right ඒ මොනවද ඒක අපි C හා D කියලා ගමු එහෙනම් C හා D අනුරූපයි තව A පකුර දැන් මේ පකුර දෙක නේද ඊට පස්සේ තව මොනවද ඒ පකුර හැදෙන්නේ මෙන්න මේ වගේ මෙන්න මේ හැදෙන්නේ මේ පකුර අපි ගමු යා EF කියලා එතකොට ඒ පකුර හැදෙන්නේ කොහොමද මේ මෙන්න ඔන්න ඔය කියලා පකුර හැදෙන්නේ E හා F ගන්න පුළුවන් තව ඉතින් මේ අතර මේ කවුරුත් තියෙන මෙහෙම මෙන්න මෙහෙමත් මේ දෙතන මේ GH කියලා ගම අපේ දෙන්න ඈ G හා H නේ කවුරු පැහැදිලිද right මෙන්න මේ කෝණ ටිකට අපි කියන අනුරූප කෝණ කියලා A හා B C හා D E හා F G හා H පැහැදිලිද ඒ අනුරූප කෝණ ඒකම අපිට ඊට පස්සේ ඉගෙන ගන්න ඕනේ ඒකාන්තර කෝණ ඒකාන්තර කෝණ අපි ඒකාන්තර කෝණ කියන මුතේ ඉස්සෙල් දකුණ හැදෙන්න තියෙන ඒවා නේ මේක මෙන්න මේ දෙන්න අන්නෝදී මේ මොනවද යා මේ දෙන්න මේයි yeah C හා E ඒකාන්තර කෝණ C හා E ඒකාන්තර කෝණ කියලා කියනවා ඉස්සෙල් දකුණ හැදෙන්න තියෙනවා තව ඉස්සෙල් දකුණක් තියෙනවා මෙන්න මේ අතරත් මේ මෙන්න මේ එදින අපි කියන මොකද්ද F හා G ඒකාන්තර කෝණ. හරි. ඒවත් අපි ඒකාන්තර කෝණ කියලා කියනවා. පැහැදිලි නේද? ඉතින් ඩබල් හැදෙන්න තියෙන ඒවාට අපි ඒකාන්තර කෝණ. තව කෝණ වර්ගයක් තියෙනවා. මිත්‍ර කෝණ. ඉතින් මිත්‍ර කෝණ කියන්නේ මෙන්න මේ වගේ. ඔය එක C අකුරක් හැදෙන්න වගේ. ඔන්න ඔය දින මෙතන තියෙන කෝණ දෙකේ මේ දෙන්න. A හා E මිත්‍ර කෝණ කියලා කියනවා. එහෙම. එකම පැත්තේ නේ රේඛා දෙකක එකම පැත්තක මේ දෙක අතර එකම පැත්තක මිත්‍රව ඉන්නවා දෙන්න. හරි. දැන් මෙන්න මේ අතරත් ඉන්නවනේ මිත්‍ර කෝණ මේ මෙහෙම. ඔව් මේ දෙන්න. ඒ දෙන්න මොනවද? C හා G ඒවා මිත්‍ර කෝණ. පැහැදිලි නේද? right ඔන්න එනවා අපි කෝණ වර්ග ටික ඒකාන්තර මිත්‍ර අනුරූප කෝණ හැදෙන හැටි සහ ඒ වාගේ පිහිටන හැටි ගැන අවබෝධයක් ගත්තා. right අපි ලියමු එනම් ලියන්න. මුලින්ම ලියන්න පුතේ අනුරූප කෝණ. අනුවර්තිකාව ලියන්න මෙන්න මේව සරල රේඛා දෙකක් තීර්ඝ රේඛාවකින් ඡේදනය වීමෙන් එම රේඛාවෙන් එක් පසක F අකුර හැඩයට පිහිටි කෝණ වේ. අපිට ලියන්න මෙහෙම ලියන්න සරල රේඛා දෙකක් තීර්ඝ රේඛාවකින් ඡේදනය වීමෙන්
සරල රේඛා දෙකක් තීර්ඝ රේඛාවකින් ඡේදනය වීමෙන් එම රේඛාවෙන් එක්පසක F අකුර හැඩයට පිහිටි කෝණ වේ. F අකුර හැඩයට පිහිටි කෝණ වේ. හරි. ඊට පස්සේ යන පුතේ ඒකාන්තර කෝණ ලියන්න තීර්ඝ රේඛාවෙන් දෙපස Z අකුරක හැඩයට පිහිටා ඇත. Z අකුරක හැඩයට පිහිටා ඇත. හරි පුතේ ඊට පස්සේ ලියන්න මිත්‍ර කෝණ ලියන්න තීර්ඝ රේඛාවෙන් එක්පසක සරල රේඛා දෙක අතර C අකුර හැඩයට පිහිටා ඇත. තීර්ඝ රේඛාවෙන් එක්පසක සරල රේඛා දෙක අතර තීර්ඝ රේඛාවෙන් එක්පසක සරල රේඛා දෙක අතර C අකුර හැඩයට පිහිටා ඇත. C අකුර හැඩයට පිහිටා ඇත. හරි. right දැන් මේක ඔක්කොම ලස්සන ලියා ගන්න පුතේ. ලස්සනම කරන්න.
hari ini deh, naik. Ya kata tadi, right. Dan Mia suruh putih apa tuh perlu yakin loh. Dan itu kali mau lo Mia Reka dia padura kan loh. Dan mah rumput sederhana kagak putih apa lo ikan antar kondi ke mana Mister Kondi ke mana sama bawa deh sama bawa mana itu kan. Ada ini lakukan dan kagak benar anu hatta. Ini ekonomi itu anda anu bukon. Dan ini jadi orang sampur kan tagala terung lagi. Dia ini gimana oke jalan
Okay. Right. එහෙනම් බලමු. අනුරූපය එතකොට 4 5 හරි. ඒ මෙන්න මේ අතර තියෙන සොෆ්ට්වෙයාර් අපි ඒක ඉගෙන ගත්තා. ඊට පස්සේ ඒකේව ඔන්න මේ අතර තමයි ඔය සොෆ්ට්වෙයාර් දාගන්න පුළුවන් නේ මෙහෙම. එහෙම නේද? 3යි 8යි. හරි. ඒකම නමුනේ. මෙන්න මෙහෙම එකක් මොකක්ද තියෙනවා. මේ අතරම. එහෙම ගන්න. 5යි 1යි. තව මෙහෙම තියෙන ඒ සොෆ්ට්වෙයාර් අනිත් පැත්තට මෙහෙම 6යි 2යි. අයිරොන් එන අනුරූප කෝණ ටික හරි. දැන් ඒකාන්තර කෝණ මේ මෙහෙම තියෙන්නේ නේ. මෙන්න මෙහෙම නේ. අන්න මේ එතන ඔය 4 හා 6. තව මේ අතරක් තියෙනවා ඔන්න ඔහොම. දැන් මේ අතර එකක් තිබ්බෝක 4 6 අපි ගත්තා. මේ අතර තියෙන එක මෙහෙම 3යි 5යි. එච්චරයි තියෙන්නේ ඒකාන්තර කෝණ එච්චරයි. ඊට මිත්‍ර කෝණ තියෙනවා. මොනේ? මේ 100% මේ අතර තියෙනවා 4 හා 5. තව මේ අතර තියෙනවා 3 හා 6. ඔන්න නම් මිත්‍ර කෝණ ටිකත් හරි. පැහැදිලි නේද? ඒ විදිහට අපිට එන ඒ කෝණ ටික දාගන්න පුළුවන්. හරි. අනුපාත දිනන හදාගන්න පුතේ. හොඳයි. බලනවා. අපි තව එකපාරක් ඒකාන්තර කෝණ ටික හොයාගෙන අපි ප්‍රමේයයට යමු නේද පුතේ? මේක තමයි වගුව. ඕකනේ වගුව. ඉස්සරහට පුරවන්න. පුරවන්න.
ඔක්කොම හරි ගිහලා හොඳයි සන්දි මේක try කරන්න again විද්‍යාව දැන් ආවද කවුරු හරි හරි දැන් බලන්න පුතේ එහෙනම් මේක කොහොමද කියලා කරන්නේ බලන්න ඉතින් මේකේ අනුරූප කෝණ තියෙන්නේ මෙන්න මෙහෙම මෙතන එකක් තියෙනවා මේ F කකුල හැඩයක් නේ ඒතකොට D හා
G. තව මේ අතර තියෙන ඒකෙම. ඒතකොට C හා H. තව මේ අතර තියෙන මේක. මේ අතරේ B හා F. තව මේ අතර තියෙනවා. E හා A. නේද? ඔන්න අනුරූප කෝණ ටික. හරි. ඊට පස්සේ බලන්න පුතේ මිත්‍ර ඒකාන්තර කෝණ තියෙනවා මෙයයි මෙයයි. C හා F. ඊට පස්සේ මෙයයි මෙයයි. B හා E. ඊට පස්සේ මිත්‍ර කෝණ තියෙනවා මෙයයි මෙයයි. D හා F. ඊට පස්සේ තියෙන මිත්‍ර කෝණ මෙයයි මෙයයි. C හා E. නෙවෙයි. පැහැදිලිද ඔක්කොම හරිද? හොඳයි. මාතෘකාව ලියන්න ඊට පස්සේ ප්‍රමේය කියලා ලියන්න පුතේ. ප්‍රමේය. හරි. මම ප්‍රමේය මුලින්ම තේරුම් කරලා පස්සේ ලියමු. මෙන්න මේ ප්‍රමේයද කියන්නේ පුතේ. මෙන්න මෙහෙම සමාන්තර සරල රේඛා දෙකක්. සමාන්තර කියලා අපි ඊටලයක් දානවා. හරිද? මෙන්න මෙහෙම තීව්‍ර රේඛාවෙන් කැපෙනවා. කැපුණාම මෙන්න මෙතන හැදෙන අපි දැන් අකුරයක් දාමු. right. අනුරූප කෝණ right. මේ අනුරූප කෝණ ටික විදිහට සමානයි නේ. මෙතන අනුරූප කෝණ මේනේ C සමානයි G ට. හරිද? ඒක මෙයා D සමානයි H ට. හරිද? ඒක මෙයා F සමානයි B ට. ඒක මෙයා E සමානයි A ට. අනුරූප කෝණ සමානයි. හරිද? ඒකම පුතේ ඒකාන්තර කෝණ. ඒවත් සමානයි. මොනවද මේ ඉස්සෙල්ලා දක්වන්න තියෙන්නේ? මොනවද? C සමානයි E. හරි ඒකම D සමානයි ඒකාන්තර කෝණ සමානයි. හරි. ඒකම පුතේ මිත්‍ර කෝණ. දැන් ලියන්න. මිත්‍ර කෝණ එකතු අංශ 180යි. මේ දෙන්නගේ එකතු අංශ 180යි. C ධන F සමානයි අංශ 180යි. ඒකම D ධන E සමානයි අංශ 180යි. හරිද? right. ඔන්න ප්‍රමේය. ඔන්න ඔක තමයි කියන්නේ. ඒ කියන්නේ සමාන්තර නම් සරල රේඛා දෙක සමාන්තර සරල රේඛා දෙක තීර්ඝ රේඛාවෙන් ඡේදිනුනම හැදෙන අනුරූප කෝණ සමානයි එක් අකුර හැදෙන තියෙනවා සමානයි නේද? ඒකම ඒකාන්තර කෝණ ඉස්සෙල්ලාම හැදෙන තියෙන දෙක සමානයි මේ දෙන්න නේද? ඒකම මිත්‍ර කෝණ වල එකතු අංශ 180යි. මෙන්න දෙක පිටිය. ඔකම කියන්නේ ප්‍රමේය කියන්නේ ඕක තමයි. හරිද? right. අපි නම් ප්‍රමේය ලියමුද? ලියන්න ප්‍රමේය. හොඳයි. ලියන්න ප්‍රමේය. ලියන්න සමාන්තර සරල රේඛා දෙකක් තීර්ඝ රේඛාවෙන් ඡේදනය වීමෙන් සමාන්තර සරල රේඛාවක් තීර්ඝ රේඛාවෙන් ඡේදනය වීමෙන් සෑදෙන මොකක්ද? සමාන්තර සරල රේඛා දෙකක් තීර්ඝ රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන තීර්ඝ රේඛාවෙන් ඡේදනය වීමෙන් සෑදෙන ඊට පස්සේ අංක 1 කියලා දාලා ලියන්න මේක අංක 1 කියලා දාලා ලියන්න අංක 1
අනුරූප කෝණ සමාන වේ. හරි. අංක 2 ඒකාන්තර කෝණ සමාන වේ. අංක 3 මිත්‍ර කෝණවල ඓක්‍යාංශක 180ක් වේ. මිත්‍ර කෝණවල ඓක්‍යාංශ 180ක් වේ. අය පුතේ රූප සටහන ගත්තද? හරි. එහෙනම් පුතේ අද දවසට අපි පන්තිය නිමා කරනවා. අපි ඔයගොල්ලෝ අච්චුපුතේ දින 8වෙනි පාඩමේ සියලු අභ්‍යාස ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. හරිද? ඒ නිසා ඔයගොල්ලෝ ගෙදරදී ඔක්කොම ටික කරන්න පුතේ. මොන හරි ගැටලුවක් තිබුණොත් මගෙන් අහන්න. ප්‍රශ්න තියෙන ඒවා ඕනනම් ඔයගොල්ලන්ට හරි වැරදි බලා ගන්න ඕන අප්ලෝඩ් කරලා දාන්න. හරිද? right. එහෙනම් හැමෝටම ආයුබෝවන්. බොහොම ස්තුතියි.